සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ සම්පන්නියම සැලසේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන්ට විශේෂ ධර්ම දේශනාවක් මේ විදිහට අහන්න ලැබෙන්නේ. අද ඔබට අහන්න ලැබෙනවා ලෝකයේ තියෙන විශාලම වේදනාවක් වචන තුනක මන්ත්‍රයකින් ඉවසපු අම්මා කෙනෙක්ගේ විස්තරය. ලෝකයේ තියෙන මහ විශාලම වේදනාව වචන තුනක මන්ත්‍රයකින් ඉවසුවා. එතකොට මේ දේශනාව කරන්න හේතුව තමයි දැන් මේ පැතිරී යන වසංගතයේ වේදනාව පොඩි දෙයක් ඒ අම්මා විඳපු වේදනාවත් එක්ක බලනකොට. එතකොට ඒ අම්මා ඒ වේදනාවත් ඉවසුවා නම් වචන තුනකින් මේ කවුරු හරි ලෝකේ කොතනක හරි ඒ වචන තුන ඉගෙනගෙන තමන්ගේ දුක්ගිනි වේදනා නිවා ගනී කියන කරුණා මෛත්‍රියෙන් අද මේ දේශනාව කරන්නේ. විශේෂයෙන් මේ ධර්ම දේශනාව අද දවසේ විකාශනය කරන්න මූලික වුණේ නම්බර 131න් 22 ටෙම්පල් පාර ගල්කිස්ස ලිපිනේ පදිංචි ඩිලාන් ජයමාන්න සහ හර්ෂණී රත්නායක දෙපළ විසින් ඉල්ලීමක් කළා තිබුණා 16 වෙනිදා ධර්ම දේශනාවක් අන්තර්ජාලය ඔස්සේ අනිවාර්යෙන් විකාශනය කරගන්න ලොකු ආසාවක් කැමැත්තක් තියෙනවා. විශේෂයෙන් නම්බර 39න් 2 දම්බරාව පාර පිලවල මහනුවර යන ලිපිනේ පදිංචිව සිට මාස 3කට පෙර මිය පරලෝකීය මැදවල බණ්ඩාරමැණිකේ අත්තම්මාට පින් අනුමෝදන් කරන්නට. ඉතින් මාස 3ක් වෙනවා. ඒ අත්තම්මාට පින් අනුමෝදන් කිරීම පිණිස ඒ අය ඉල්ලපු කාරුණික ඉල්ලීමක් මුල් කරගෙන මේ ධර්ම දේශනාව කරන්නේ. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාවෙන් රැස් වෙන සියලු පින් ඒ අත්තම්මාට අනුමෝදන් වෙත්වා කියන කරුණා මෛත්‍රී පෙරදරිව අපි අද ධර්ම දේශනාව ශ්‍රවණය කරමු. ඉතින් පින්වතුනි, මේ සිද්ධිය මේ විදිහට තමයි සිද්ධ වුනේ. ඒ තමයි මේ දුක් ඉවසන මහා ශක්තියකින් හෙබි මේ අම්මා හැබැයි පහළ වුණේ බුද්ධ කාලේ. ඒ තමයි අපේ බුදුරජාණන් වහන්සේ කෝලිය ජනපදයේ වාසය කරද්දී මේ සිදුවීම වුණේ. මේකට මූලික තව කාරණාවක් කියන්න තියෙනවා. ඒ තමයි දැන් සාමාන්‍යයෙන් ගෙදරක ගොඩාක් කරදර කංකටොළු තියෙද්දී අම්මලා ඒවා ඉවසගෙන කටයුතු කරනවානේ. ඒ කරදර නැතුව නෙවෙයි වගකීම හිතට අරන් ඉවසනවා. එතකොට යම් ලොකු බරක් දරන්න, ලොකු වගකීමක් දරන්න මානසික වශයෙන් ශක්තියක් දෙනවා කියන එක ලෝකේ තියෙන දෙයක්. ඒ නිසා
ඒ වගේම ඕ බලන්න සමහර වෙලාවට නිදි මරන්න අපහසුයි ඉන්නවා. නමුත් තමන්ගේ ගෙදර යම්කිසි දානයක් හරි මොනවා හරි කටයුත්තක් හරි යෙදුනම නිදි මරාගෙන වැඩ කරනවා. ඒතකොට නමුත් එයා සාමාන්‍ය නිදි මරන්න නොහැකි කෙනෙක්. නමුත් එයාට නිදි මරන්න ශක්තිය දුන්න අර වගකීමෙන්. ඒතර මානසික ශක්තිය. බුදුරජාන් වහන්සේ කාලේ සමහර රහතන් වහන්සේලා ශරීරේ ඍජු කරගෙන භාවනාවේ ඉන්නවා දැකලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන පින්වත් මහණෙනි අර කය ඍජු කරගෙන ඉන්න භාවනාවේ යෙදෙන භික්ෂුව දුටුවා නේද? එහෙමයි ස්වාමිනී භාග්‍යවතුන් වහන්සේ. ඔය භික්ෂුවගේ ශරීරයේ වේදනාවක් තියෙනවා. හරියට තියුණු පිහියකින් බඩවැල් කීතු කරලා කපනකොට යම් වේදනාවක් එනවද? ඊට වැඩිය වේදනාවක් ওই භික්ෂුවගේ කුසේ වේදනාවක් තියෙනවා. මේ ධර්මයේ ආශ්චර්ය බලන්න පින්වත් මහණෙනි ධර්මයේ සිහි කරමින් සමාධියට සංවේදීලා සිටින හැටි බලන්න කිව්වා. ඒකට ඉච්ඡර වේදනා මානසික ශක්තියකින් මේ ඉවසන්න පුළුවන් හැකියාවක් උපද්දවනවා. ඉතින් ඒ නිසා පින්වත්නි අද කාලේ ගොඩාක් කොරෝනා රෝගය මේ මිනිසයාට ගොඩාක් වෙහෙසකර පීඩාජනක මහා වසංගතයක් බවට පත් වුණි. මිනිසයන්ගේ මානසික ශක්තිය දුර්වලතාවෙත් මේකට බලපෑවා. ගොඩාක් අය සාමාන්‍ය වුණක් හෙම්බිරිසාවක් ඇස්සක් හැදුනත් බය වෙලා. දැන් මට එක පුතෙක් ගැන කිව්වා මේ ස්වාමීන් වහන්සේ නම මේ ගිලන් රථයක් පාරේ යනවා දැක්කම යාට උගුරේ කැක්කුමයි කැස්සයි එන්න ගන්නවා කියලා. මේ කොරෝනා නැතුව ඒ තරම් හිතලා බය වෙලා. ඊළඟට ගෙවල් ළඟ කෙනෙක් කොරෝනා කියනකොට මුළු දවසේම එක පුතෙක්ගේ ඇඟේ රෝම කෙලින් වෙලා මුළු දවසේම. දැන් කොරෝනා වල රෝග ලක්ෂණ නෙවෙයි ලොම් කෙලින් වෙනවා කියන එක. එයි මේ මානසික වශයෙන් එයාට දුන්න බලපෑමයි. ඉතින් මේ වාගේ ස්වභාවයක් ඊළඟට නිවෙස් වල සිටින අයට රෝගී ගොඩාක් සුව වීමේ ප්‍රවණතාවය වැඩි, රෝහලේ රෝගය වැඩිවීම සහ මිය යාමේ ප්‍රවණතාවය වැඩි කියලා පසුගිය දවස්වල කතා වුණා. ඒකට හේතුව ඔවුන්ගේ මනසයි වටේ හැම තැනම ඉන්නේ ලෙඩ්ඩු. ඊට පස්සේ එක්කෙනෙක් මැරෙනවා පේනවා. ඒවා ගැන කතා වෙනවා ඇහෙනවා. ඒතකොට තව ලෙඩා මානසිකව දුර්වල වෙනවා. ඉතින් ඒ නිසා ඔහුට ඉවසන්න බැරි විදිහට අර වේදනාව ඔහුව යට කරගෙන යනවා. නමුත් නිවෙස් වල ඉද්දී අම්මා ඉන්නවා තාත්තා ඉන්නවා ඥාතින් පේන්න ඉන්නවා. සමහරට ළඟට ආවේ නැතත් පේන්න හරි ඉන්නවා කතා කරනවා. එතකොට එයාට මානසික සුවයක් දැනෙනවා. එතකොට මේ මානසික සුවයෙන් ඔහු ඉක්මන් සුව කරනවා. ඉතින් කෙසේ නමුත් ඔය වාගේ පසුබිමක් යටතේ පින්වත්නි මම හිතුවා මේ ධර්ම කාරණාව සිහි කරන්න ඕන කියලා. ඉතින් ඒ තමයි කෝලිය ජනපදයේ කෝලියන්ගේ රාජ්‍යයේ ශාක්‍ය කෝලිතුට කපිලවස්තුට සමීපේ කුණ්ඩියාය කියන ප්‍රදේශයේ කුණ්ඩදාන වනයේ බුදුරජාණන් වහන්සේ කාලේ වාසය කළේ. ඒ කාලේ සුප්පා වාසා කෝලිය දුව මේ තමයි අර විස්මිත අම්මා. සුප්පා වාසා. වචන තුනකින් ලෝකයේ ලොකුම දුක් ඉවසන අම්මා. සුප්පා වාසා ඒ දවස්වල ගර්භණී වෙලා අවුරුදු 7යි. බබෙක් ලැබෙන්න අවුරුදු 7ක්. ඒකට ඒ අම්මාගේ කුස ගොඩාක් ඉදිරියට නෙරලා. විශාල කුසක්. අවුරුදු 7ක කුසක්. මේවා මේ මනුස්ස ලෝකෙ සිද්ධ වෙච්ච දේවල්. කියන්නේ මාස 9න් දරුවා ලැබෙයි කියලා හිතුණා ගාණක්වත් නැහැ. දැනෙන්නේවත් නැහැ. ඊට පස්සේ මාස 10යි මාස 12න් අවුරුද්දෙන් ඒ කිසි දෙයක් දැන් මෑ ගෙදර කටයුතුත් කරනවා විශාල කුසක් දරාගෙන. දරුවා බිහි වෙන්නේ. ඊට පස්සේ මේ ලෝක ඉතිහාසයේ අද වගේ නම් බඩ කපනවා.
එතකොට මේකට ඒ අම්මා කලබල වුණෙත් නැහැ. තාත්තා කලබල වුණෙත් නැහැ. ඒ කියන්නේ ස්වාමියා කලබල වුණෙත් නැහැ. ගෙදර අය කලබල වුණෙත් නැහැ. මෙහෙම සිද්ධියක් වෙලා මෙයාට දරුවා ලැබෙන්නේ නැහැ කියන කතාවේ නිහඬව ඉතින් ඒ දවස ගෙවනවා. එතකොට අවුරුදු 7ක් ඉදිරියට නිරපු බඩ ඇතුලේ දරුවා හිමීට වැඩෙනවා. එහෙම වැඩුණ කුසක් අම්මා කෙනෙක් අවුරුදු 7ක් උස්සගෙන ඉන්නවා කියන වේදනාව මේ තුන් ලෝක ධාතුවේ වෙන කවුද ඒ වගේ දුකක් ඉවසුවේ? ඊට පස්සේ අවුරුදු 7ක් ගිය තැන දරුවා දැන් ලැබෙන්න වගේ විලි වේදනාව එනවා. ඒ දරුවා ඇඟ ඇතුලෙන් ඇවිල්ලා ඒ දරුවා බිහි වෙන මාර්ගේ හිර වෙලා ආයතුට යනවා. ඊට පස්සේ ආයෙ කැරකිලා දරුවා බිහි වෙන්න වගේ ඇවිල්ලා හිර වෙලා ආයතුට යනවා. මේ විදිහට දවස් 7ක්. ඒතර කොහොම වේදනාවක්ද? ඒකට අවුරුදු 7යි ওই විලි වේදනාවේ දවස් 7යි ඒ වේදනාවල් ගන්නකොට කොරෝනා නිසා යම්කිසි කෙනෙක් එක දිගට විඳෙව්වත් දවස් 14යි කියන්නකො. එතකොට අර අම්මා විඳවපු විඳවිල්ල දැන් 7 වෙනි දවසේ ඒ දරුවා බිහි වෙන්න වගේ මේ විලි වේදනාව වෙන දවස් 7 අම්මට නැගිටින්න බෑ. ඊට පස්සේ ඇඳේ පෙරිල්ලා ඉඳින් සා දුක්ඛානි තිබ්බානි කරාහි කටුකානි වේදනානි පුට්ඨා තීහි විතක්කෙහි අදිවාසේසි. ඒ තීව්‍ර කටුක ඉවසන්න අමාරු ඒ වේදනාව විතර්ක 3කින් ඒ අම්මා ඉවසුවා. එච්චර දුකක් යටිගිරියෙන් කෑ ගහන්න නැතුව ගෙදර අයටවත් ඇහෙන්න කෑ ගහන්න නැතුව ඒ අම්මා කල්පනා 3කින් විතර්ක 3කින් ඉවසනවා. මේ තමයි අර දුක් ඉවසපු මාන්ත්‍රේ. මොකද ඒ වචන 3 තියෙනවා. සම්මා සම්බුද්ධෝ වතසෝ භගවා ඒකාන්තේම භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්ධයි. ඉමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය ධම්මං දේසේති. සංසාරේ යනකොට ඇති වෙන මේ වාගේ දුක් වලින් මිදීම පිණිස මෙවැනි දුක් ප්‍රහාණය කිරීම පිණිස මගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළා. ඔන්න පළවෙනි වචනේ. ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධයි. මෙවැනි වූ දුක් ඡය කරන්න බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් ධර්මයේ දේශනා කළා. ওই පළවෙනි වාක්‍යය. සුපටිපන්නෝ වත තස්ස භගවතෝ ශාවක සංඝෝ ඒකාන්තයෙන් මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා නම් හරි පාරේ යන්නේ. සුපටිමන්නයි මනාව පිළිපන්. යෝ ීමස්ස ඒව රූපස්ස දුක්ඛස්ස පහනාය පටිපන්නෝ සංසාරේ යනකොට විඳවන මෙවැනි දුක් වලින් නිදහස් වෙන්න නේද උන්වහන්සේලා මේ බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙලේ යෙදෙන්නේ. ශ්‍රාවක සංඝ රත්නයේ ඒකාන්තෙන් සුපටිපන්නයි මෙවැනි දුක් වලින් නිදහස් වීම පිණිස පිළිපන්සේක. ওই දෙවෙනි වාක්‍යය. සුසුකං වතතං නිබ්බානං ඒකාන්තෙන්ම නිවන සැපයි. යත ඉදං ඒව රූපං දුක්ඛං න සංවිජ්ජති. මෙවැනි වූ දුක් අමා නිවනේ නැත. ඒකාන්තෙන්ම නිවන සැනසිලිදායකයි. නිවන කියන්නේ සාන්ත දෙයක්. මෙවැනි දුක් නිවනේ නැත. ඔය තමයි තුන්වෙනි වාක්‍යය. ඔන්න ඔය විතරක 3 එක දිගට හිතනවා. හිතනකොට ගෙදරට ඇහෙන්න කෑ ගහන්නේ නැහැ මේ අම්මා. ගමට ඇහෙන්න කෑ ගහන්නේ නැහැ මේ අම්මා. පපුවට අත් ගගා අදෝනා තියන්නේ අම්මා. සමහර අම්මලා විලි වේදනාව ඉවස ගන්න බැරුව බඩට ගහ ගන්නවා. සමහර අම්මලාගේ විලි වේදනාව ඉවස ගන්න බැරුව අතපය ඇඳේ ගැට ගහනවා. සමහර අම්මලාගේ විලි වේදනාව ඉවස ගන්න බැරුව ඒ වින්නබු අම්මලා ඇවිල්ලා එහෙම අද කාලේ නම්
අපි කියමු ඉස්පිරිතාලේ නම් නර්ස්ලා ඇවිල්ලා අත්වලින් දෙතුන් දෙනා අල්ලා ගන්නවා. කෑ ගහනවා. විලාප තියෙනවා. මේ අම්මා ගෙදරටවත් ඇහෙන්න කෑ ගහන්නේ. මෙච්චර දුකක් දින 7ක් විඳිනවා. ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි මේ දුක් වලින් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කළා. ඒකාන්තයෙන් සංඝයා සුපටිපන්නයි. මෙවැනි දුක් වලින් නිදහස් වෙන්න තමයි වාහන වෙලා ඉන්නේ. ඒකාන්තයෙන්ම නිවන සැපයි. මෙවැනි දුකක් නිවනේ නැත. හිත හිතා ඉන්නවා. දවස් 7ක් ගිය තැන මේ තුනුරුවන්ගේ ගුණ සිහි කිරීම එච්චර වේදනාවක් නැති කරනවා. මම මේකට හොඳ උදාහරණයක් කියන්නම්. ඒ තමයි පින්වත්නි අපි අඳුරන එක්තරා ස්වාමීන් වහන්සේ නමක් ওই පසුගිය කාලේ මේ කොරෝනා වසංගතෙන් රෝගී වුණා. ඒ ස්වාමීන් වහන්සේ හොඳට මාසනීප වුණා. උසුම ගන්න අමාරු වුණා. දවස් 4ක් එක දිගට වුණා. ඊට පස්සේ මේ ස්වාමීන් වහන්සේ ආරාමෙන් පිට කාටවත් කියලාත් නැහැ. දැන් මේ ස්වාමීන් වහන්සේට මරණය අත ළඟ වගේ පේනවාද? මේ උණ බහින්නෙම නැහැ. දැන් උසුම ටික ටික හිරවිගෙන එනවා. කොහොම හරි කමන්නේ කියලා නැගිට්ටා ඇඳේ. නැගිටලා බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් අරහං. බුදුරජාණන් වහන්සේ ඒකාන්තෙන් සම්මා සම්බුද්දයි. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන් විද්‍යාචරණ සම්පන්නයි. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සුගතයි. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම ලෝකවිදු. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම අනුත්තර පුරුෂ ධම්මසාරති. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සත්තා දේව මනුස්සාන. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම බුද්ධ. බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම භගවා කියලා කියා අඩිය තියෙනවා. කිහිප විටක් සක්මන් කරනකොට අර වතුරකින් නෑවුවා වගේ ඇඟ රත් වෙලා දාඩිය පිට කරන්න ගත්තා. ඒ අතරේ සක්මන් කළා. සක්මනෙන් එළියට බහිනකොට උණ සම්පූර්ණයෙන්ම නැහැ. දවස් 4ක උණ සම්පූර්ණයෙන්ම නැහැ. සාමාන්‍ය කෙනෙක් බවට පත් වුණා. ඒ ආශ්චර්ය අදත් අත්විඳින ශ්‍රාවකයෝ ඉන්නවනේ. අදත් ඉන්නවනේ. ඊට පස්සේ ආරාමයේ අනිත් කුඩා ඔක්කොටම සංඝයාට හැදිලා. ආරාමයේ වත් පිළිවෙත් කරන ළමයි දෙන්නයි ඉන්නේ. ඊට පස්සේ මම ළඟදින් කතා කළා. මම ඇහුවා ඔයාලට හැදුන්නේ නැද්ද? හැදුනා කිව්වා. අමාරුුනේ නැද්ද කිව්වා. අමාරුණාද නැද්ද කියලාවත් හොයාගන්න බෑ කිව්වා. සංඝයාට උපස්ථාන කරන්න ඕන. ස්වාමීන් වහන්සේලාට වෙලාවට දාන ගිහින් දෙන්න ඕන. ස්වාමීන් වහන්සේලාට වෙලාවට ගිලම්පසට ගිහින් දෙන්න ඕන. උපස්ථාන කරන්න ඕන. ඒව හිතා හිටියා කිව්වා. රෝග ලක්ෂණ ඒව දැනුන්නේ නැහැ කිව්වා. ඒතකොට එයාලගේ හිතේ සංඝ රත්නයේ කිරි තිබ පැහැදීමේ මානසිකාරය නිසා එයාලට රෝගේ මේ දැනෙන්නේ නැතුව ගියා. සෝනා. ඒ නිසා මේ ලෝකේ කොහේ හරි කෙනෙක් මේ බුදුරජාණන් වහන්සේ ගැන සිහි කරලා සංඝයාගේ ගුණ සිහි කරලා ඊළඟට නිවන ගැන සිහි කරලා වේදනාව ඉවසාවි කියලා හැඟීමක් තියෙනවා. මොකද මේ විශ්වාසය තියෙන අය ලෝකේ ඉන්නවා. තුනුරුවන් කෙරේ අතිශයින් පැහැදිච්ච ශ්‍රාවකයෝ ඉන්නවා. බුද්ධ ශාසනයේ අපවත් වෙලා නැහැ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා නැහැ. ශ්‍රාවකයෝ අතුරුදහන් වෙලා නැහැ. ධර්මයේ මැරිලා නැහැ. අදත් තමන්ගේ ශක්ති පමණින් මේ ධර්මයේ පුරුදු කරන අය සිටිනවා. එනිසා ඒ අය වෙනුවෙන් පොඩි සංඥාවක් නිමිත්තක් විතරයි මේ කරන්නේ. ශ්‍රාවකයා නිමිත්ත ග්‍රහණය කරගන්නවා. ඉතින් අර අම්මා 7 වෙනි දවසේ තාත්තට කිව්වා ආර්ය පුත්‍රය මෙහෙන්න. ආර්ය පුත්‍රය කියන්නේ ගෞරවයෙන්. හරි ගෞරවයෙන් තමන්ගේ ස්වාමියාට කතා කළා. ඔබ භාග්‍යතුන් වහන්සේ මුණ ගැහෙන්න යන්න. භාග්‍යතුන් වහන්සේ ළඟට ගිහිල්ලා කියන්න සුප්පාවාසා අවුරුදු 7ක් දරුවෙක් බඩේ තියාගෙන හිටියා බිහි කරන්නේ නැතුව. බිහි වෙන්නේ නැහැ. දවස් 7ක් විලි වේදනාවෙන් මේ මනුස්ස ලෝකේ මිනිසෙක් නොවිදිනා දුකක් ඈ විඳිනවා. හැබැයි විඳින්නේ
කාරණා තුනක් සිහි කර කර. ඒක තමයි ඇයගේ ඉවසීම. ඒකාන්තයෙන් භාග්‍යවතුන් වහන්සේ සම්මා සම්බුද්දයි. මෙවැනි දුක් ප්‍රහාණය කිරීම පිණිස ධර්මයේ දේශනා කළා. ඒකාන්තයෙන් සංඝයා සුපටිපන්නයි. මේ දුක් ක්ෂය කරන්න පිළිපදිනවා. ඒකාන්තයෙන් නිවන සැපයි. නිවනේ මේ දුක නෑ කියලා. භාග්‍යවතුන් වහන්සේගේ සිරිපා වැඳලා බුදුරජාණන් වහන්සේට මේ කාරණාව සිහි කරන්න කිව්වා. අවුරුදු 7කුත් මාස 7ක් ගිය තැන. පින්වතුනි මේ ඇය විඳින්නේ සංසාරේ කරපු කර්මය. මොකක්ද ඇය කරපු කර්මය? දැන් ඔබ හිතන්නේ කොහොමද? වසංගතයක්ද භයානක, සංසාරේ කර්මයක්ද භයානක? වසංගතේ මේ ඇවිල්ලා සොල්ලංග වගේ යනවා. කර්ම විපාක කියන්නේ එයාව පෙළනවා. දවනවා, තවනවා. එතකොට මේ උනේ සංසාරේ රාජතුමායි අගබිසවයි පුත්‍රයා හිටියා. ඒ රට තව සතුරු රජෙක් ආක්‍රමණය කළා. රජ්ජුරුව මරලා ඒ කලින් හිටපු රජ්ජුරුවන්ගේ අගබිසවම බිසව කරගත්තා. පුතා බෑන්නා. පුතා නගරේ චූටි දොරකින් පැනලා ගිහිල්ලා නගරයෙන් පිට හිටපු සේනාව එකතු කරගෙන ආපහු යුද්ධයට ආවා. දැන් ඊට අම්මා නගරේ ඇතුළේ. පුතා නගරයෙන් පිට. ඊට පස්සේ පුතා අර සතුරු රජාට පණිවිඩයක් කිව්වා එක්ක යුද්ධ කරපන් නැත්නම් රජකම දීපන් මම රජතුමාගේ පුත්‍රයා කියලා. අම්මා හිමීට හොර රහසේ හසුනක් ලිව්වා. යුද්ධ කරන්න පුතා යුද්ධ කරන්න එපා. උඹ නගරේ උඹ නගරේ වට කරලා මේ මිනිස්සු ලවාම රජුරෝ මේ මිනිස්සු ඇතුලේ ඉන්න මිනිස්සුම රජුරෝ මරණ කල් හිටපන්. නගරේ වට කරපන් කාටවත් එන්න දෙන්න එපා. ආරය නගරේ වට කරගෙන අවුරුදු 7ක් හිටියා අම්මගේ වචනෙට. ඒතර මිනිසුන්ට යන්න ඉන්න බෑ. දැන් හිතන්නකෝ දවස් 14ක් රට ලොක්ඩවුන් කළොත් එහෙම මිනිස්සු කෑ ගහilla. ඒ වගේ මේ කියන්නේ අවුරුදු 7ක් ලොක්ඩවුන් කරලා තිබ්බා. ඊට පස්සේ අම්මා ආයෙ පුතාට පණිවිඩයක් කිව්වා උඹ මෝඩයි. ඔහොම නෙවෙයි. මේ මිනිස්සු හොර රහසේ පයින්නවා චූටි දොරවල් තියෙනවා. අද කාලේ කියන්නේ පාස් වලින් යනවා කියලා. එහෙම නෙවෙයි. ඕවත් වහපල්ලා. ඊට චූටි දොරවලුත් වහපන් කිව්වා. අම්මගේ වචනෙට ඒ නගරයේ චූටි දොරවල් පවා ඒකට ඇතුළට වතුර ගේන, දර ගේන, ආහාර පාන ගේන සියලුම ආවත් වැහුණා. ඒ වගේ දවස් 7ක් ඉන්නකොට මිනිස්සු කුපිත වෙලා මාලිගාවට කඩා පැනලා රජ්ජුරෝ මරලා මාලිගාවෙන් එළිය හිටපු පුතාට රජකම දුන්නා. ඉතින් සංසාරේ අවුරුදු 7ක් නගරේ වහලා තිබ්බ නිසා දවස් 7ක් චූටි දොරවල් පවා වහලා තිබ්බ නිසා අවුරුදු 7ක් අම්මගේ බඩේ ඉඳලා දවස් 7ක් විලි වේදනාවෙන් විඳින විදියට ඇතුලේ ඉන්න දරුවා තමයි අර රාජපුත්‍රයා. එදා උපදෙස් දුන්න අම්මම තමයි අද අම්මා වුනේ. සුප්පාවාසා. කොහොමද කර්මවල ස්වභාව? ඒ කර්ම ඒ විදිහට වෙන හැටි කොහොමද? ඉතින් කෙසේ නමුත් දැන් ඔන්න අර කෝලිය ආර්ය පුත්‍රයා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණුණා. වැඳලා කියා හිටියා ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ සුප්පාවාසා අවුරුදු 7ක් කුසී දරුවා දරාගෙන හිටියා. දැන් විලි වේදනාවෙන් විඳවනවා දවස් 7ක්. මේ මිහිපිට මිනිසෙක් නොවිඳිනා දුකක් ඈ තිබ්බානම් කටුකානම් කරානම් තීරුව කටුක කරකස දුක් වේදනා විඳිනවා. හැබැයි ඒ සියල්ල එයා ඉවසගෙන ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි කියලා හිතා. මේ දුකෙන් නිදහස් වෙන්න බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළානේ. සංඝයා සුපටිපන්නයි කියා හිතා. මේ දුකෙන් නිදහස් වෙන්නනේ මහාන වෙලා ඉන්නේ කියලා. ඊළඟට නිවන සැපයි කියලා. මේ විඳින දුක නිවනේ නෑනේ කියලා. ඇත්තටම මේ විඳින අපි විඳින සෑම දුකක්ම අමහා නිවනේ නෑනේ. අපි විඳින සෑම දුකක්ම ඒ දුකෙන් නිදහස් වෙන්නනේ සාරිපුත්ත මොග්ගල්ලාන උත්තමයෝ, මහා කස්සම ආදී උත්තමයෝ
ඒ උත්තමයෝ කෙලෙස් කම්පා කළානේ. ඒ කියන්නේ රාගයක් එනකොට අද කාලේ මිනිස්සයා ඇඹරිලා යනවා වගේ. ද්වේෂයක් එනකොට අද කාලේ මිනිස්සයා ඇඹරිලා යනවා වගේ. ඒ කාලේ රහතන් වහන්සේලාගේ චිත්ත ශක්තිය ඉදිරියේ රාගය ඇඹරිලා ගියා. ද්වේෂය ඇඹරිලා ගියා. කෙලෙස් කම්පා කළා ඒ මහරහතන් වහන්සේලා. මේ දුකෙන් නිදහස් වුණා. භාග්‍යතුන් වහන්සේ මේ වාගේ සංසාරේ එකම දුක නැවත නැවත විඳ විඳා යන ජීවිතේ නිදහස් වෙන්න ධර්මයේ දේශනා කළා. මේවා හිත හිතා ස්වාමීනි කෝලිය දීතු සුප්පාවාසා පුතුන් විදිහට දුක් ඉවසනවා කියෝ. ඈ කිඳිරි ගන්නවා, කෑ ගහනවා, විලාප තියනවා කියලා එකක් නැහැ. ඉවසනවා. නමුත් අපිට තේරෙනවා මිනිස්සෙක් නොවිඳිනා දුකක් ඈ විඳිනවා කියලා. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේ කියනවා සුඛිනී හෝතු සුප්පාවාසා. මේ සුප්පාවාසා සුවපත් වේවා. ආරෝගා නිරෝගී වේවා. ආරෝගම් පුත්තං විජායතුති. නිරෝගී පුතෙක් බිහි කරත්වා. තුන් ලෝකෙට කරුණාව ඇසි වස්සවන බුදුමුවෙන් පිට වෙන වචනයක් පාසා ලෝක සත්වයාගේ දුක් නිවන මගේ බුදුරජාණන් වහන්සේ මහා මෙරක් තරම් කරුණා මෛත්‍රිය සුප්පාවාසා තරම් අබෑටයක් තරම සත්වයකට මෙහෙයුවා. සුඛිනී සුප්පාවාසා. සුප්පාවාසා සූපත් වේවා. ආරෝගා නිරෝගී වේවා. ආරෝගම් පුත්තං විජායතුති. නිරෝගිමත් පුතෙක් බිහි කළත්වා. සහ වචනාච පන භගවතෝ සුප්පාවාසා කෝලේදීතා සුඛිනී ආරෝගා ආරෝගම් පුත්තං විජායි. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් වචනේ පිටවෙච්ච සැනින් අවසාන අකුර පිටවෙච්ච සැනින් සුප්පාවාසා සුවපත් වුණා, නිරෝගී වුණා, සුවසේ දරුවා වෙහි කළා. මගේ බුදුරජාණන් වහන්සේගේ වචනේ ඒ වගේ. පින්වතුනි මානසික කෙනෙකුට මානසික ලෙඩක් හැදුනොත් එයා සුව කරන්න කොහොම අමාරුවක් ගන්න ඕනද කියලා හිතන්නකෝ. මම මේ ඇයි මානසික ලෙඩක් ගැන කිව්වේ? පටාචාරා පිස්සුවෙන් ආවේ. පිස්සුවෙන් නෙවෙයි ඈ පිස්සු. උමතු වෙලා ඇඟේ නිරුවතින් දුවන්නේ කියලා දන්නේ නැහැ. මහා සෙනඟක් මැදට මේ දුවගෙන ආවේ කියලා දන්නේ නැහැ. බුදු කෙනෙක් ළඟට ආවේ කියලා දන්නේ නැහැ. උමතුයි. පින්වත් නැගණිය සිහි අරගන්න එක වචනෙන් උමතු බව නැති වුණා. මගේ බුදුරජාණන් වහන්සේට පුළුවන් එක වචනෙන් කෙනෙකුගේ උමතු බව නැති කරන්න. එක වචනෙන් උමතු බව නැති කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේට ඒසා අනුභවයක් තියෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ ධර්මයට අපැහැදිලා හිටපු රෝජමල්ල කියන පින් තියෙන කෙනෙකුට රෝජමල්ල සූපත් වේවා කියලා හිතනකොට ඔහුගේ නගරේ පඩි පෙල් වලින් ඔහුගේ මාලිගාවේ පඩි පෙල් වලින් දුවගෙන එක උස්සුමට දුවගෙන ඇවිල්ලා තියෙන ආරාමයට බුදුරජාණන් වහන්සේ හොයාගෙන සූපත් වේවා කියලා හිතපු සැනින් බුදුරජාණන් වහන්සේ ඊළඟට සුප්පියා උපාසිකාව හිටියා. ඒ සුප්පියා උපාසිකාව තමන් දවසක් මාංශ දානයක් දෙන්න මාංශ හොයා ගන්න නැතුව තමන්ගේ කකුලේ කලවේ කපලා මේ උයලා තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දැක්කා අප්‍රමාණ වේදනාවකින් සිටිනවා. මුළු කකුලේ කලවේම කැපුවා කියන්නේ. එතකොට පහවදා බුදුරජාණන් වහන්සේ ඒ ගෙදර දානට වැඩියා. එතකොට එදාට නෙවෙයි මේ දානි හදලා තියෙන කලින් දවසක වෙච්ච එක. බුදුරජාණන් වහන්සේ දානි බෙදන්න හදනකොට බුදුරජාණන් වහන්සේට කොමේ සුප්පියා කියලා ඇහුවා. ඊට පස්සේ මේ ඈ අසනීප වෙලා නෑ ඈ ඔසවාගෙන ඉන්න.
භාග්‍යතුන් වහන්සේ නෑ ඈ ඔසවාගෙන ඉන්න වචනේ කිව් සැනින් ඈගේ කකුල තිබ්බ විදිහටම ආය ප්‍රകൃතිමත් වුණා. එක වචනේ. ඊළඟට අන්දවනේ වැඩි සුභා තෙරණිය ඇහැ ගලවලා අතින් සල්ලාලේ ඇහැගෙන වරණාකට දුවගේ ඇහැ ලස්සනයි කියලා මේ ඇහැ අරන් යනවා කියලා. ඒ රහත් තෙරණිය ඇහැ ගලවලා දුන්නා මේක අරන් යන්න මේ ලස්සන දේ ඔයා බල බල ඉන්න කියලා. ඒ මානවකයා සිහිය නැතුව වැටුණා. ඒ ඇහැ අතට අරගෙන එනකොට දන් සභා මණ්ඩපේ මගේ බුදුරජාණන් වහන්සේ ඈත දකින්න සැනින් මේ ඇහැ අතුරුදහන් වුණා. ආය ඇහැ පිහිටියා. භාග්‍යතුන් වහන්සේ ඒකාන්තයෙන් ආශ්චර්ය අද්භූතයි. එවැනි වූ භාග්‍යතුන් වහන්සේ සුප්පාවාසා සුවපත් වේවා. නිරෝගී වේවා. සුවසේ පුතෙකු බිහි කරත්වා කියලා කිව් සැනින් සුප්පාවාසා දරුවා බිහි කළා. සුවපත් වුණා. ගෙදර එනකොට චූටි බබෙක්ගේ හඬ ඒ සිටු මාලිගාව පුරා විහිදෙනවා. ඒ කෝලිය පුත්‍රයා අප්‍රමාණ සතුටටපත් වුණා. පුදුම වුණා. ඊට පස්සේ එයා කෑ ගහලා කියනවා අච්චරියං වතබෝ අද්භූතං වතබෝ ආශ්චර්යයි අද්භූතයි තථාගතස්ස මහිද්దికතා මහානුභාවතා යත්‍රහි නාමයන් සුප්පා වාසා කෝලිය දීතා සහ වචනායච පන භගවතු සුඛිනී ආරෝගම් පුත්තං විජායිසති इति පුදුමයි බුදුරජාණන් වහන්සේ සිත් පැතූ සැනින් ඈ සුවපත් වෙලා සුවසේ පුතෙකු බිහි කරලා. ඉතින් අත්තමනෝ පමදිතෝ පීති සෝමනස්ස ජාතෝ අහෝසි පුදුම සතුටා මුළු ගෙදරම ප්‍රීතියම පැතිරිලා ගියා කියනවා. ඇයි අවුරුදු කීයක ප්‍රශ්නයක්ද මේ? ඉතින් ඒ නිසා පින්වත්නි මේ විදිහට මේ අප්‍රමාණ සතුටටපත් වුණා. ඊට පස්සේ සුප්පාවාසා දැන් සුප්පාවාසා නිරෝගී. ඒ කියන්නේ පුතෙක් බිහි කළා අවුරුදු 7කින් අම්මා කෙනෙක් ඉන්නේ යම් විදිහටද ඒ විදිහට මේ දරුවා බිහි කරපු සැනින් සුප්පාවාසා. කිව්වා මගේ බුදුරජාණන් වහන්සේට දවස් 7ක් දන් දෙන්න ඕන. ආර්ය පුත්‍රය භාග්‍යතුන් වහන්සේ සමග 500ක් සංඝයාට දානෙට ආරාධනා කරන්න. දැන් අද දරුවා ලැබිලා හෙට ඉඳලා දානෙ දෙන්න හදනවා 500කට. අද කාලේ අද මේ ගෙදරක දරුවෙක් ලැබුණොත් අම්මා කෙනෙකුට හෙට දානේ පන්සලේ තියෙන දානේ කැන්සල් කරන්නේ නැද්ද? කැන්සල් කරනවා. මේ ගෙදර හරි මේ අපේ නෝනාට බබා ලැබුණා ගෙදර කරදර වැඩි. හාන්දරණී කියලා කීයක් එක්ක කීයක් හරි දීලා ෂේප් වෙලා ඒ වාගේ බුද්ධ කාලේ හරි වෙනස් පින්වත්නි. ඒ පින්වන්තයන්ගේ කාලේ හරි වෙනස්. දවස් 7ක් දානෙ දෙන්න ආරාධනා කරන්න කිව්වා. ඉතින් මෙයා ආපහු ආරාමෙට දුවගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ ඈ සුවපත් වුණා දානෙට ආරාධනා කරා. ඊට පස්සේ පහවදා ඉඳලා දානේ බාර අරන් උපාසකෙක් දවස් 7ක්. ඊට පස්සේ කිව්වා මේ කෝලිය පුත්‍ර දානේ බාර අරන් හැබැයි මේ මොග්ගල්ලානගේ දායකයෙක් බාර අරන් තින්නේ. ඒතර මුගලන් මහරහතන් වහන්සේ ළඟ වැඩ හිටියා. මොග්ගල්ලාන ඔබගේ දායකයෙක්නේ. දානේ බලන්න වෙනස් කරගන්න පුළුවන්ද කියලා සුප්පාවාසා මේ බොහෝ කාලයක් දුක් විඳලා ඒ සුවසේ දරුවා බිහි කළේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ එහෙම දැන් ඒකට ඒ කාලෙත් නැද්ද එහෙනම් දානි මාරු කිරීම? ඒ කමන හරි අනුකම්පාවෙන් කාරණාවක් මුල් කරගෙන තමයි ඒ කාලේ උනේ. අද කාලේ එහෙම කතා කරන ඕන්න ආන්දරු හිතවත් කමට දානි මාරු කරනවා කියලා අමතු කතා හදනවා. අපි දැකලා තියෙනවා. රණ්ඩු වෙනවා සමහර අය. මුගලන් මහරහතන් වහන්සේ අර උපාසකයා ළඟට ගියා. මම හිතේ 이르දියෙන් වඩින්න ඇත්තේ. මොකද පණිවිඩේ එනකල් අර උපාසක බුදුරජාණන් වහන්සේ ළඟ ඉන්නවා. ඒ ගෙදරට වැඩලා බුදුරජාණන් අහනවා උපාසකයේ කෝලිය දීතු සුප්පාවාසා අවුරුදු 7යි දවස් 7කින් දරුවෙක් බිහි කළා. අප්‍රමාණ දුකක් ඇවිඳා. දැන් ඇය සුවපත් වෙලා දවස් 7ක් දානෙ දෙන්න. ඔබගේ දානේ පසුව දෙනවා නම් හොඳයි. ඇයට ඉස්සලා දීලා. ස්වාමීනි කාරණා 3කට අප වෙනවා නම් දානේ මාරු කරගන්න පුළුවන් කිව්වා. මොකක්ද උපාසකේ? මගේ ජීවිතේ දවස් 7ක් තියෙනවා කියලා. මගේ දාන වස්තු දැන් ඔක්කොම හරි ගස්සලා ඉවරයි. ඔක්කොම දැන් හිට උයන්න ලැහැත්ති කරලා නැති. ඒවා නරක වෙන්නේ නැතුව තියෙන්න. ඊළඟට මම පුදුම ශ්‍රද්ධාවකින් ඉන්නේ සංඝයාට තන් දෙන්න. මගේ ශ්‍රද්ධාව වෙනස් වෙන්නේ නැති වෙන්න.
මුගලන් මහරහතන් වහන්සේ වදාලා මට ඉරිදීන් පුළුවන් දානි බඩු එහෙම්ම තියන්න. දිවසට පේනවා ඔබගේ ආයසත් තියෙනවා. හැබැයි ඉරිදියකින්වත් රකින්න බැරි දෙයක් තමයි ශ්‍රද්ධාව කියන්නේ. ඒ ශ්‍රද්ධාව තමන්ම රැක ගන්න ඕන කියලා. හරි ස්වාමීනි මම ඒක රැක ගන්නම් කිව්වා. ඒක ශ්‍රද්ධාව කියන එක කොච්චර මේ ශ්‍රේෂ්ඨ දෙයක්ද? කියන්නේ ඒක ඉරිදියකින්වත් වෙනස් කරන්න බැරි එකක්. ඊට පස්සේ ආයේ මේ මුගලන් මහරහතන් වහන්සේ ඇවිල්ලා පණිවිඩය ලබා දුන්නා. භාග්‍යතුන් වහන්සේ දානි පිළිගත්තා. පවුවදා ඉඳලා දවස් 7ක් ඒ ගෙදර දානි. 7 වෙනි දවසේ දානි පූජා කරනකොට අම්මගේ අතේ ඉල්ලිලා ඇවිදිනවා. අර දරුවා ඇවිදිනවා. කවුද මේ දරුවා? සීවලි කුමාරයා. අර දරුවා ඇවිදිනවා. කතා කරනවා. ඇයි අම්මා? ඒ දරුවගේ වයස දැන් අවුරුදු 7යි. බඩ ඇතුලේ හිටියට. ඊට පස්සේ මේ චූටි බබා දැන් මේ දවස් 7කට කලින් ඉපදිච්ච බබා චූටි දැන් ඇඳුමක් ඇඳගෙන ඇවිදිනවා දානශාලාවේ. සාරිපුත්ත මහරහතන් වහන්සේ ඉන්න තැන ඇවිල්ලා අර දානි තියෙන තැනට වෙලා අත් දෙක බැඳගෙන බලා ඉන්නවා මූණ දිහා. ඊට පස්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේ ඇහුවා කොහොමද බබෝ කියලා. හොඳින් ඉන්නවද? මොන හොඳක්ද කියලා ඇහුවා. සාරිපුත්තයන් වහන්සේ. දැන් නම දන්නවා. ඒ කතාව වෙනවනේ ගෙදර. සාරිපුත්තයන් වහන්සේ. කලයක් අස්සේ වගේ මං හිටියේ අවුරුදු 7ක් කිව්වා. අවුරුදු 7ක් කලයක් අස්සේ හිටියා කිව්වා. ඊට පස්සේ දැන් අර අම්මා දානේ වෙද වෙදා යනවනේ. මේ දවස් 7කට කලින් හම්බෙච්ච දරුවනේ මේ ධර්මසේනාධිපතින් වහන්සේ එක්ක කතා කර ඉන්නේ. පුදුම ප්‍රීතියක් පැතිරිලා ගියා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දිවසින් දැක්කා. සුප්පාවාසා. දැන් ඒ කාලේ දානේ වෙදද්දින් කතා කරලා තියෙනවා. සුප්පාවාසා. මේ වගේ දරුවෝ මේ දරුවන්ට කැමතිද කියලා ඇහුවා. ස්වාමීනි මේ වගේ දරුවෝ 7 දෙනෙක් ලැබුණත් මොකද කියලා ඇහුවා. දැන් අමතකයි මොකද්ද? අර අවුරුදු 7 දුක අර දවස් 7ක් විඳවපු දුක අමතකයි අර පොඩි දරුවෙක් hina වෙලා කතා කරපු ගම. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ ගාථාව දාලා. ඒ ගාථා තමයි අසාතං සාත රූපේන පිය රූපේන අප්පියං දුක්ඛං සුඛස්ස රූපේන පමත්ත මතිවත්තති. එතකොට අසාතං සාත රූපේන ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ අසාත නැත්නම් අයහපත් එහෙම නැත්නම් මధుර නොවන දේවල් යහපත් ස්වභාවයෙන් පිය රූපේන අප්පියං ප්‍රිය විදිහට අප්‍රිය දේ පේනවා. දුක්ඛං සුඛස්ස රූපේන දුක සැප විදිහට පේනවා. මේ ප්‍රමාද වූ කෙනාට සසර ගැන ප්‍රමාද වූ කෙනාට ඔක්කොම අමතකයි. දැන් ඕක හොඳට ගැලපිලා යනවා. පවුලේ කෙනෙකුට කොරෝනා හැදිච්ච ගමන් බය වෙලා ඔක්කොම අමතක වෙලා. ඊට පස්සේ දැන් ෆිල්ම් බලන එක අමතකයි. ඊට පස්සේ ෆෝන් වලට ඇබ්බැහි වෙච්ච එක අමතකයි. දැන් පිරිත් කියනවා, බෙහෙත් ගන්නවා, දන්න දේවල් කරනවා. එහෙම ඉන්නවා. දැන් උන ලෙඩ වැඩි. ඒකට පිරිත් කියනවා. ඔන්න ආරක්ෂා වෙනවා. දැන් අර ෆිල්ම් බැලිලි අර මොකුත් නැහැ. අනේ යාන්තම් දවස් 14න් සනීප වෙනවා. සනීප වෙච්ච ගමන් ආයෙ පටන් ගන්නවා අර පරණ වැඩ ටික. අර ටික ඔක්කොම අමතකයි. බලන්නකෝ. මේ ධර්මයේ වැරදිද කියලා බලන්නකෝ. මේ වේදනාව එද්දි, පීඩාව එද්දි ඔක්කොම අතහැරලා ෆෝන් විසික කරනවා. කෝල් එකක් එනවට කැමති නැහැ. මේ වේදනාවේ කවුරු කතා කරනවට කැමති නැහැ. සානීප වුණාට පස්සේ ආයෙත් පරණ කය පටන් ගන්නවා. ආයෙත් පරණ දේවල් ටික ඔක්කොම පටන් ගන්නවා. දැන් වෙනදටත් වැඩිය බය නැහැ. හැදුණා නෙව කියලා. පුදුම ලෝකයක්. පැරණි දුක අලුත් අත්දැකීමෙන් වෙහෙලා යනවා. දැක්කද? සමහර පහුගිය දවස්වල 3 වරුව පිරිත් කියාගෙන අර කොරෝනා ආපු දවස්වල 3 වරුව පිරිත් කියාගෙන රතන සූත්‍රී කියාගෙන
එහෙම හිටියේ. ඊට පස්සේ දැන් ටික ටික ඒ ඔක්කොම අමතක කරලා. ඒ නිසා මරණය පෙනිපෙනි වේදනාව පෙනිපෙනි ඔබ යම් කුසල් සිහි කළාද, පින් සිහි කළාද, පිරිත් සිහි කළාද, බණ අහා හිටියද, ඒක පුළුවන් නම් දිගටම පවත්වා ගන්න. ඔබ ප්‍රමාදී කෙනෙක් නෙවෙයි. නැත්තම් ප්‍රමාදී වූ කෙනාට අයහපත් දේ යහපත් විදිහට පේනවා. අප්‍රිය දේ ප්‍රිය විදිහට පේනවා. දුක සැප විදිහට පේනවා. මේක තමයි ප්‍රමාදී වූ ජනතාවට ලෝකයේ තියෙන ධර්මතාවය. ඉතින් ලෝකයේ සමස්තයක් වශයෙන් ඕකම විතරයි තියෙන්නේ කිව්වත් කමක් නැහැ. ඒ කියන්නේ මිනිස්සුන්ට අයහපත් දේ යහපත් විදිහටම පේනවා. දැන් ළමයිට ෆෝන් ඕන, ඔන්ලයින් ඕන, ඊළඟට මේ ළමයි ලෝකයේ දේවල් තේරුම් ගන්න ඕන කියලා පේනවනේ යහපත් කියලා. එතකොට අයහපත් දේ යහපත් විදිහට පේනුණා. ඊට පස්සේ අප්‍රිය දේවල්. දැන් ළමයිමනේ හොඳට අම්මලා ළමයිට හොඳට තාක්ෂණ ඉගෙන ගන්න ඕන කියලානේ ෆෝන් ගෙනත් දීලා ඔන්ලයින් වලට මේවා කරලා ඔක්කොම ගුරුවරුත් ඔකට සෙට් වෙලා ලස්සනට මේක කරගෙන ගියේ. ඕන්න දැන් ළමයි ඒ ෆෝන් එක ගත්තා කියලා අම්මා මරනවා. මේ ළඟදීන් ඔය වගේ දෙයකදීන් පුතා අවුරුදු 17 පුතා අම්මගේ බෙල්ලට ලණුව දාලා මිරිකලා. ඉතින් ඒ වගේ ඊළඟට මේක පුතෙක් තාත්තගේ බෙල්ල වෙන් වෙන්න කපලා. සමහර දරුවෝ දෙමව්පියෝ රටේ ඉඳලා අම්බ කොල්ල එවන ඔක්කොම ටික මේ ගේම් වලට මේ විනාශ කරනවා. ගානට මේ ටික වෙනවා. ලස්සන ප්‍රිය ස්වරූපෙන් අප්‍රිය දේ එනවා. ඊළඟට දුක් දේ සැප විදිහට. දැන් මිනිස්සයා ගොඩාක් පිනවන්නේ මිනිස්සයා සැප හොයන්නේ කාමයෙන්නේ. කාමය කියන්නේ දුකක් නේ. කාමය කියන්නේ ඇට සැකිල්ලක් වගේ බල්ලෙක් ලෙව කන ඇට කැබැල්ලක් වගේ කියලා භාග්‍යතුන් වහන්සේ දුන්න උපමා. අඟුරු වලක් වගේ කාමය කියන්නේ දවන තවන දෙයක් කියලා උපමා. ඊළඟට තරුණ ළමයි ප්‍රේම සම්බන්ධතා හදා ගන්නවා, යාළු වෙනවා ප්‍රිය ස්වරූපෙන් සැප විදියට. ඒවා වෙන් වුණ තැන, නැති වෙච්ච තැන විඳින දුක් අන්දරව කොහමද? එහෙනම් ඉදා ආදරය කළේ මේ දුකට නේද? ඊට පස්සේ ඒ දුක් විඳ විඳ ඉන්නකොට තව කෙල්ලෙක් hina වෙච්ච ගමන්, තව කොල්ලෙක් hina වෙච්ච ගමන් අර ඔක්කොම අමතකයි. අර ඔක්කොම අමතකයි ආයෙත් පටන් ගන්නවා. ඒකනේ සමහර අම්මලා දරුවෝ බිහි වෙනකොට ආයෙ නම් දරුවෝ එපා කියාගෙන වීරි වේදනාව විඳින්නේ. ඕන්නේ නැහැ දරුවෝ කියාගෙන. ආයෙ දරුවෙක් හදනවා. ඒ නිසා මේ ලෝකේ හැටි, මේ ලෝකේ මනුස්සයට දුක කියන එක ඉක්මනට අමතක වෙනවා. මේ මිනිසුන්ට ඔහොම නොවී තියෙන්නේ කොහොමද? මේ සුප්පාවාසා සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාව. සෝතාපන්න ආර්ය ශ්‍රාවිකාවකටත් ඔහොම වුණා නම් මේ සමාජයට ගැන කතා කරලා වැඩක් නැහැ. නමුත් මෙවැනි වූ ධර්මයක් ලෝකේ තියෙනවා කියලා සිහි කරන්න ඕන. සත්‍ය මේකයි කියලා මොහොතක් හරි සිහි කරන්න ඕන. අවුරුදු 100ක් බොරුවේ හිටියට වැඩිය තප්පරයක් සත්‍ය සිහි කරන එක ශ්‍රේෂ්ඨයි. අපි මේ ධර්මයේ දේශනා කළාට අපිත් මුලාවටපත් නොවෙනවා නොවේනේ. ඒ වුණාට මේ බණ පදේ කියන මොහොතේ හරි මේක ඇත්තනේ කියලා හිතන එක ශ්‍රේෂ්ඨයි. මේ මොහොතක හරි මේ ධර්මයේ සත්‍යයි කියලා හිතනවාද? යම් දවසක අමා නිවන ලබන්න මේ තප්පරේ රැස්ුණ පින හේතු වෙනවාමයි. ඒ නිසා පින්වතුනි අද ඔය දහම් පදේ අනුසාරයෙන් ඔබට දෙන්න මම උත්සාහ කරපු කාරණාවක් තමයි තුනුරුවන් ගුණ නිතර සිහි කර කර ඉන්න. දැන් සමහරට අසනීප වුණොත්, කොරෝනා වසංගතෙන් අසනීප වුණොත්, එහෙම නැත්නම් වෙන ලෙඩකින් ලෙඩ වුණොත්, ඒ වගේම අපි කවුරුත් මරණයටපත් වෙනවා, මර ඇඳේ ඉන්නවා, මාරාන්තික වෙනවා. ඉතින් කොහොම වෙයිද අපේ මරණය කොතන වෙයිද කියලා දන්නේ නැහැ. දැන් මම උදාහරණයක් කියන්නම්. ඔබ මීට කලින් ඔබ දන්නවද මීට දශක 2කට 3කට විතර කලින් ලෝකේ ප්‍රසිද්ධම නිලිය තමයි සීදේවි ඉන්දියාවේ. අවසානයේ සීදේවි නානායිද්දින් බාත්රූම් එකේ ඒ නාන්න තිබ්බ වතුරටම වැටිලා මැරුණි. එතකොට කොහොමද ජීවත් වුනේ? මරණය කොහොමද වුනේ? හදිසි අවස්ථාවක වෙච්ච නොසිතූ තැනක
තී සිද්ධ වෙච්ච මරණය. සමහර අය වැටිලා කොමඩ් එකේ ඔළුව හිර වෙලා මැරෙනවා. පෝච්චියේ ඔළුව හිර වෙලා මැරෙනවා. තමන් වැසිකිලි කරන්න ගිය තැන තමන් කරපු වැසිකිලි එකේම මෝන ඔබාගෙන මැරෙනවා මේ සත්වයෝ. මරණය කියන එක කොතනද කොයි වෙලාවෙ කොයි මොහොතේ කොයි විදිහට සිද්ධ වෙයිද දන්නේ නැහැ. ඒ නිසා සිහි කරන්න බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ සංඝයාගේ ගුණ ඒ අමා නිවන සාන්තයි කියලා. නිසා මේ තමයි ලෝකේ මිනිස්සෙක් නොවිදිනා දුක් විඳපු අම්මා කෙනෙක්. තමන්ගේ අවුරුදු 7කුත් දවස් 7ක වේදනාව විලාප තියන්නේ නැතුව ඉවසපු මන්තරේ. මොකද්ද? ඒකාන්තයෙන් භාග්‍යතුන් වහන්සේ සම්මා සම්බුද්දයි මේ දුකෙන් නිදහස් වෙන්න ධර්මයේ දේශනා කළා. ඒකාන්තයෙන් සංඝයා සුපටිපන්නයි මේ දුකෙන් නිදහස් වෙන්නයි මේ පිළිවෙතේ යෙදෙන්නේ. ඒකාන්තයෙන් නිවන සැපයි මේ දුක නිවනේ නැත. ඒ නිසා බුදු ගුණ, ධම් ගුණ, සංඝ ගුණ නිවනේ තියෙන සැපය සිහි කර නවත්තා ඉන්න පුළුවන් නම් එයාගේ වේදනාව යාට දැනෙන්නේ නැතුව ඉවසන්න පුළුවන් වෙනවා. ඒ නිසා බුදු ගුණ සිතමින්, ධම් ගුණ, සංඝ ගුණ හිතමින්, නිවන ගැන සිතමින්, ධර්මයේ සිහි කරමින් ඔබට තියෙන කායික මානසික දුක්ඛං කටළු ඉවසා ගන්න පුළුවන් ධර්මයෙන් නිර්මිත වූ ශක්තිය ඔබ තුල පිහිටන්න උපකාරී වෙනවා මේ ගුණ සිහි කිරීම. නිසා මේ අසුරේ ඔබගේ ජීවිතයටත් යහපත උදා කරගන්න. ඔබගේ ජීවිතේට සියලු යහපත වේවා. නිදුක් නිරෝගී සුව වේවා. දුක් ඉවසන්න ලැබේවා. ඊළඟට ඔබටත් මේ දුක් විඳින සංසාරයෙන් නිදහස් වෙන්න, අමා නිවනටපත් වෙන්න වාසනාව ලැබේවා කියලා සෙත් පතනවා.